අද දවසේ සාකච්ඡා කරන්නේ දේශපාලන න්‍යායන් 3ක්. ප්‍රධාන දේශපාලන න්‍යායන් 3. හරි. න්‍යායක් කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලාම බලමු. න්‍යායකට කලින් ප්‍රපංචයක් කියන එකේ තේරුම මොකක්ද කියලා බලමු. ප්‍රපංචයක් කියන්නේ යම්කිසි පුද්ගලයෙක්, සිදුවීමක් හෝ ආයතනයක්. අපි ප්‍රපංචයක් කියලා හඳුන්වනවා. යම්කිසි පුද්ගලයෙකුට නැත්නම් යම්කිසි සිදුවීමකට යම්කිසි ආයතනයකට ප්‍රපංචයක් කියලා හඳුන්වනවා. න්‍යායක් කියන්නේ පුද්ගලයෙක්, සිදුවීමක් හෝ ආයතනයක් අරඹයා කාලාන්තරයක් තිස්සේ ගොඩනැගෙන දෙයක්. පුද්ගලයෙක්, සිදුවීමක් හෝ ආයතනයක් අරඹයා කාලාන්තරයක් තිස්සේ ගොඩනගන කරුණු. උදාහරණ හැටියට ලිබරල් වාදී න්‍යාය, දේශපාලන න්‍යාය, ශිෂ්ටවාදී දේශපාලන න්‍යාය, සමාජවාදී දේශපාලන න්‍යාය. මෙම දේශපාලන න්‍යායවල සඳහා කාලාන්තරයක් තිස්සේ කරුණු එකතු කරලා තමයි මේ න්‍යාය ගොඩනැගිලා තියෙන්නේ. ඊළඟ දර්ශනයක් කියන්නේ යම්කිසි සූත්‍රගත ඉදිරිපත් කිරීමක්. න්‍යායකට වඩා එහා ගිය දෙයක් තමයි දර්ශනය. දර්ශනවාදීන් ලෝකේ සෑම කල්හිම බිහි වෙලා තියෙනවා. දාර්ශනික මතවාද වර්තමානයේ සහ අනාගතයේ ඉදිරියට බිහි වෙනවා. ඒකට දර්ශනයක් කියන්නේ න්‍යායට එහා ගිය දෙයක්. ඊටත් එහා ගිය දෙයක් තමයි මතවාදයක් කියලා කියන්නේ. මතවාදයක් කියන්නේ ඥාන විභව්‍යාත්මක දෙයක්. සමස්තයක් ඇසුරෙන් අනුගාමිකයන් ගොඩනගනවා මතවාදයකට. උදාහරණයක් විදිහට සමාජවාදය මතවාදය, ලිබරල් වාදී මතවාදය. එතකොට එතනින් එහාට ඥාන විභව්‍යාත්මකයි කියන්නේ මේක සමාජයේ ඉදිරියට යන දෙයක්, අනාගතයේ පවතින දෙයක්. හරි. අද දවසේ අපි කතා කරන්නේ ප්‍රධාන මාතෘකා 3ක් යටතේ දේශපාලන න්‍යායවල 3ක්. පළවෙනි දේශපාලන න්‍යාය තමයි ලිබරල් වාදී දේශපාලන න්‍යාය. ඉතා ජනප්‍රියම දේශපාලන න්‍යාය ලෝකයේ තියෙන ලිබරල් වාදය. ලිබරල් වාදය යන්න ඉංග්‍රීසියෙන් අර්ථකථනය කරන්නේ නිදහස කියලා. ඒ අනුව ලිබරල් වාදය කියන්නේ පුද්ගලයාගේ නිදහස අගය කළපු දේශපාලන මතවාදයක්. පෞද්ගලික නිදහස මුල් කරගෙන 18 වන සියවසේ යුරෝපයේ වර්ධනය වුණු දේශපාලන න්‍යාය ලිබරල් වාදයේ ලෙස හඳුන්වනවා. 16-17 වන සියවස්වල යුරෝපයේ පැවති වැඩවසම් ක්‍රමයේ බිඳවැටීමෙන් මතවාදී අර්ථකථන ක්‍රමයක් බිහි වුණා. ඒ කාලේ යුරෝපයේ දැඩි අත්නෝමතික ඒකාධිපති පාලනයක් ගෙන ගියා. ඒක කියන්නේ අසාධාරණ ලෙස බදු අය කරා, මිනිසුන් අත්අඩංගුවට ගත්තා, අයිතිවාසිකම් නිදහස මිනිසුන්ගේ උල්ලංඝනය කරා. මේ විදිහට මේ රජවරු ඉතා දැඩි පාලනයක් ගෙන ගියා. ඊට පස්සේ යුරෝපයේ ධනපති පන්තිය මේ රජුරුවන්ගේ ඒකාධිපති පාලනයට විරුද්ධ වෙන්න පටන් ගත්තා. ධනපති පන්තිය අරගල වලින් පස්සේ රජුරුවරු පරදලා ධනපති පන්තිය ජයග්‍රහණය කරා. එවිට රජවරු බුද්ධි විඳි බලය ධනපතින් අතටපත් වුණා. එහෙම තමයි විප්ලව බිහි වුණේ. උදාහරණයක් හැටියට 1688 ඉංග්‍රීසි විප්ලවය, 1775 ඇමරිකානු විප්ලවය, 1789 ප්‍රංශ විප්ලවය විදිහට විප්ලව බිහි වුණේ මෙන්න මේ ක්‍රියාදාමයෙන් පස්සේ. ඊට පස්සේ ඓතිහාසික අරගල වලින් රාජ්‍යයේ පැවති රාජාණ්ඩු ක්‍රමය බිඳ වැටිලා ධනපති පන්තිය වෙතට පාලන බලය හිමි වුණා. ලිබරල් වාදී දර්ශනීය ඓතිහාසික විකාශනයේ ප්‍රධාන යුග 3කට බෙදෙනවා. පළවෙනි එක තමයි පැරණි ලිබරල් වාදය, ඒ කියන්නේ සම්භාව්‍ය ලිබරල් වාදය. මේ කාලේ තිබ්බේ නිර්බාධවාදී රාජ්‍ය සංකල්පයක්. ඊළඟට නූතන ලිබරල් වාදයේදී තිබ්බේ සුබ සාධනවාදී රාජ්‍ය සංකල්පයක්. නව ලිබරල් වාදය යටතේ අවම රාජ්‍ය සංකල්පය බිහි වෙනවා. රාජ්‍යයක් කියන්නේ සමාජය තුළ පවතින අඛණ්ඩ ස්ථාවර ආයතනයක්. අනාගතයේ සිදුවන්නේ රාජ්‍ය විනාශ වීම නොව කාලානුරූපව වෙනස් වෙමින් වඩා ශක්තිමත්ව ඉදිරියට ක්‍රියාත්මක වන බව
විකාශනවාදීන් පෙන්වලා දීලා තියෙනවා. පැරණි ලිබරල් වාදය කියන්නේ 18 වන සියවසේ ආරම්භ වී 20 වන සියවසේ මැද භාගයේ දක්වා ක්‍රියාත්මක වූ ලිබරල් වාදී දර්ශනය පැරණි ලිබරල් වාදයේ හෙවත් සම්භාව්‍ය ලිබරල් වාදයේ ලෙස හඳුන්වනවා. මේ රාජ්‍ය ප්‍රධාන ලක්ෂණය තමයි රාජ්‍ය නිර්බාධවාදය. රාජ්‍ය නිර්බාධවාදය කියන්නේ රාජ්‍ය පාලන කටයුතු වලින් ඉවත් වී පෞද්ගලික අංශයට සියලු අංශ වෙත පාලන කටයුතු ලබා දීම. රාජ්‍ය කරන්නේ හුදෙක් නීතිය හා සාමය ආරක්ෂා කිරීම පමණයි. මිනිස්සු Tamanට අවශ්‍ය ලෙස තරඟ කරලා සිය පෞද්ගලිකත්වය වර්ධනය කරගන්නවා. රාජ්‍ය කරන්නේ තරඟෙන් ඉවත් වෙලා පොලිස් නිලධාරියෙකු වගේ නීතිය හා සාමය ආරක්ෂා කර දෙන එක පමණයි. ජෝන් ලොක් ගේ දේශපාලන අදහස්, ඇඩම් ස්මිත්ගේ ආර්ථික අදහස් රාජ්‍ය නිර්බාධවාදයේ වර්ධනයට ප්‍රබලව බලපෑවා. ඊළඟට නූතන ලිබරල් වාදය. 20 වන සියවසේ මැද භාගයේ සිට 20 වන සියවසේ අග භාගයේ දක්වා කාලයේ නූතන ලිබරල් වාදය ක්‍රියාත්මක වුණා. මෙතෙක් කල අනුගමනය කරපු නිර්බාධවාදයේ ප්‍රතිපත්තිය තවදුරටත් ගෙන යා නොහැකිව රාජ්‍ය නීතිය හා සාමය ආරක්ෂා කරනවාට අමතරව සුබ සාධන කටයුතු සිද්ධ කරන්නට පටන් ගත්තා. ඒකට නිර්බාධවාදයේ ඉදිරියට ගෙන යාමට නොහැකි වීමට හේතු කාරණා කිහිපයක් බලපෑවා. එකක් තමයි ලෝක යුද්ධ දෙකක් තිබුණා, පළවන සහ දෙවන ලෝක යුද්ධ. මේ ලෝක යුද්ධ හමුවේ සමාජයක් මුහුණ දුන් ආර්ථික සහ සමාජ ව්‍යසන එක කාරණාවක් සුදු සාධනවාදයේ ඉදිරියට යන්න පරිවීමට. ඊළඟ එක තමයි නිර්බාධවාදයේ රාජ්‍ය ක්‍රමයටදී ඉතා දැඩි ලෙස සමාජ අසාධාරණයට ලක් වූ නිර්ධන පන්තියක් සිහි වුණා. එතකොට ඒත් එක්කම ඔවුන් සමාජවාදයේ වෙත ඇදිලා ගියා මේ කාරණාවත් එක්ක. ඊළඟ කාර්මීකරණයේ හේතු කොටගෙන නාගරික කම්කරු පන්තියක් බිහිවීම සහ සමාජ ආර්ථික අධ්‍යාපන සෞඛ්‍ය අනාදී ශේෂ්ත්‍රවල ඔවුන් බරපතල ලෙස පීඩාවට ලක්වීම. ඊළඟ කාරණාව මානව හිමිකම් ආරක්ෂා කොට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සමාජ ව්‍යාපාර වලින් එල්ලවෙච්ච බලපෑම. ඊළඟට තවත් ඉදිරියට යන ලිබරල් වාදය, ඒ තමයි නව ලිබරල් වාදය. 20 වන සියවසේ අගභාගයේ සිට වර්තමානයේ දක්වා ක්‍රියාත්මක වන්නේ නව ලිබරල් වාදී සංකල්පය. නව ලිබරල් වාදයේ ප්‍රධානතම මූලධර්මයේ වන්නේ අවම රාජ්‍ය සංකල්පය. ඒ කියන්නේ අවම රාජ්‍ය සංකල්පයේදී පැරණි ලිබරල් වාදයේ තිබිච්ච රාජ්‍ය නිර්බාධවාදය නූතන ලිබරල් වාදයේ තිබිච්ච සුබසාධනවාදයටත් අතරමැදි මට්ටමේ සංකල්පයක්. රාජ්‍ය පාලන කටයුතු වලින් ඈත් වීම හෝ මුළුමනින්ම රාජ්‍ය පාලන කටයුතු වලින් බැහැරවීමක් නොව අවම වශයෙන් පාලනයට මැදිහත් වීම තමයි රාජ්‍ය සිද්ධ කරන්නේ. සුබසාධන රාජ්‍ය ක්‍රමයටදී සුබසාධන කාර්යයන් සඳහා නිෂ්පාදනය සහ බෙදා හැරීම යන කාර්යයන් සඳහා රාජ්‍ය අවතීර්ණය වුණා. ධනවාදී රාජ්‍ය ක්‍රමය ආරක්ෂා කොට පවත්වාගෙන යාම සඳහා රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහකරණය, රාජ්‍ය නොවන සංවිධාන වලට වැඩි වැදගත්කමක් දීම යනාදිය සිද්ධ කළා. රාජ්‍ය සුබසාධනය කිරීමට අපහසු වූයේ එහිදී සිදු දූෂණය නිසා. එවිට ආයෝජන අඩපණ වුණා. අවම රාජ්‍ය සංකල්පයේදී සුබසාධනයේ කපා හැරීම, ආර්ථික ක්‍රියාවලිය පෞද්ගලික අංශයට පැවරීම වගේ කාර්යයන් සිදු වුණා. අවම රාජ්‍ය සංකල්පයේ ක්‍රියාවට නංවන ලද්දේ මුලින්ම බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර්, ඇමරිකාවේ රොනල්ඩ් රේගන් පාලන සමයන් තුල. අනතුරුව චිලි, මෙක්සිකෝව, ඉන්දියාව, නවසීලන්තය, දකුණු කොරියාව, තායිවානය වගේ රටවලටත් මේ සංකල්පය ව්‍යාප්ත වුණා.
හරි. එතකොට මේ නව ලිබරල් වාදී සංකල්පයේ යටතේ රාජ්‍ය ලක්ෂණ මෙන්න මේවා තමයි. නන්වැදෑරුම් නිදහස, සමානාත්මතාවය, බහුතරයේ පාලනය, මහජන පාලනය, ව්‍යවස්ථානුකූල වාදය, නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය, වගකීම් සහිත ආණ්ඩු, නිදහස් රහස් මැතිවරණ, තරඟකාරී දේශපාලන පක්ෂ ක්‍රමය වගේ නිදහස අරමයා පැදුම්ලත් ලක්ෂණ වලින් සමන්විත වුණා. ඊළඟ කොටස තමයි රාජ්‍ය පිළිබඳ ලිබරල් වාදී මතය. එතකොට රමිහිදී කියන්නේ රාජ්‍ය ප්‍රභවය සහ ස්වභාවය කොයි වගේද කියලා. ලිබරල් වාදී රාජ්‍යයක් තුළ රාජ්‍යයේ ස්වභාවය කියන්නේ රාජ්‍ය උපත ඍජුවම කියන්න බෑ. රාජ්‍යයේ ස්වභාවය කියන්නේ රාජ්‍ය අත්‍යවශ්‍ය ආයතනයක් කියලා. එතකොට රාජ්‍ය ප්‍රභවය නිශ්චිතව සඳහන් කරන්න බෑ කියලා කියනවා. රාජ්‍ය උපත කොහොමද සිද්ධ වුනේ කියලා. හැබැයි රාජ්‍ය ස්වභාවය රාජ්‍ය කියන්නේ අත්‍යවශ්‍ය ආයතනයක් කියලා ලිබරල් වාදීන් හඳුන්වලා දීලා තියෙනවා. මේකේ ලක්ෂණ තමයි පළවෙනි එක පොදු යහපත උදෙසා මිනිසා විසින් ගොඩනගාගෙන ඇති සුවිශේෂී මානව සංවිධානයක්. ලිබරල් වාදීන්ට අනුව සමාජ සංවිධාන අතරින් උත්තරීතරතම සමාජ සංවිධානය මිනිසා සිය ප්‍රගතිය සොයා යාමේ ගමනේදී ඔහුගේ මඟ පෙන්වන නියාමකයා ආරක්ෂකයා රාජ්‍ය බව ලිබරල් වාදීන් පිළිගත්තා. තෘප්තිමත් සහ ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමට මිනිසුන් ගොඩනගාගෙන ඇති ප්‍රබලම සංවිධානය තමයි රාජ්‍ය කියන සංවිධානය. රාජ්‍ය දේපල හිමියාගේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන ලද දේපල හිමියාගේ උපකරණයක් ලෙස සමාජවාදී මේ රාජ්‍ය සංකල්පෙන් ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ රාජ්‍ය සංකල්පය සමාජවාදී විවේචනය කරනවා. රාජ්‍ය කියන්නේ දේපල හිමියන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන දේපල හිමියන්ගේ උපකරණයක් කියලා විවේචනය කරනවා සමාජවාදී. එතකොට සමාජවාදය සහ ලිබරල් වාදය කියන්නේ අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ මතවාද දෙකක් කියලා මේකෙදි පැහැදිලි වෙනවා. ඊළඟට දෙවන කාරණාව තමයි රාජ්‍ය බිහිවන්නේ ඓතිහාසික විකාශනයක ප්‍රතිඵලයක් බව. පවුල ගෝත්‍රය සමාජය ලෙස විකාශනය වෙලා ක්‍රමයෙන් සමාජය තුළ ගැටලු විසඳා ගැනීමට අවශ්‍යතා සපුරා ගැනීමට රාජ්‍ය බිහි කරගෙන තියෙනවා. තුන්වෙනි කාරණාව තමයි රාජ්‍ය කාර්යභාරය වන්නේ පොදු යහපත සැලසීම. රාජ්‍ය දේශපාලන තත්ත්ව ලබා ගැනීම සඳහා රාජ්‍ය වගකීම් සහිතව ක්‍රියා කරනවා. මේ අංශ ඔස්සේ සුබ සාධන කටයුතු සිදු කරනවා. ප්‍රීතිමත් සහ ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමට පොදු යහපත උදෙසා රාජ්‍ය ක්‍රියා කරනවා. ඒක තමයි රාජ්‍යයේ පොදු යහපත කියලා සඳහන් කරන්නේ. ඊළඟ හතරවෙනි කාරණාව තමයි රාජ්‍ය කියන්නේ ස්ථාවර ක්‍රියාත්මක කරන ලද සමාජ සංවිධානයක්. රාජ්‍ය මානවයා පවතින තාක්කල් රාජ්‍යයක් නොමැති නම් මිනිසාට සමාජයටත් අභිවෘද්ධියක් ළඟා කරගන්නට බැහැ කියලා ලිබරල් වාදීන් පවසනවා. ඒ කියන්නේ මානවයාගේ පැවැත්ම තියෙන්නේ රාජ්‍යයේ පැවැත්ම තියෙනකම් විතරයි. එතකොට මේ කාරණාවේදී ලිබරල් වාදය කියන දේශපාලන න්‍යායක් හැටියට ලෝකෙම පිළිගන්න තියෙනවා. මේක ලියනකොට හැඳින්වීම කියන කාරණාව ලියන්න ඕනේ. ඊළඟට ලිබරල් වාදයේ කොහොමද බෙදිලා ගියේ එක එක යුගවලදී ඊළඟ ලිබරල් වාදයේ ලක්ෂණ මොනවද කියලා ලියන්න පුළුවන්. රාජ්‍ය පිළිබඳ ලිබරල් වාදී මතය කොයි වගේද කියලා ලියන්න පුළුවන්. ඔය විදිහට උත්තරය ගොනු කරන්න ඕනේ. ඊළඟ දේශපාලන මතවාදය තමයි සමාජවාදය කියන දේශපාලන මතවාදය. සමාජවාදය කියන්නේ ධනවාදී ආර්ථික ක්‍රමයක්, ලිබරල් වාදී දේශපාලන ක්‍රමයක් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරපු දර්ශනයක්.
පෞද්ගලික දේපල පෞද්ගලිකත්වයට මුල් තැන දීම දැඩිව ප්‍රතික්ෂේප කරා සාමූහිකත්වය, සමාජ සාධාරණත්වය, සමානාත්මතාව යන දේශපාලන දර්ශනය අනුගමනය කළා. සමාජවාදය කියන්නේ මම වෙනුවෙන් නොව අපි වෙනුවෙන් පෙනී සිටි දර්ශනයක්. මෙම සමාජවාදී දර්ශනය වෙනස් ස්වරූප දෙකකින් ක්‍රියාත්මකයි. ඒ කියන්නේ මනෝරාජික සමාජවාදය, පාර්ලිමේන්තු සමාජවාදය සහ විද්‍යාත්මක සමාජවාදය. එතකොට මේ සමාජවාදයේ මූලික අරමුණ වෙන්නේ කොමියුනිස්ට් සමාජයක් බිහි කිරීම. ඒ කියන්නේ සියල්ලටම එක හා සමාන ලෙස අයිතිවාසිකම් භුක්ති විඳිය හැකි පන්ති ભેද රහිත පූර්ණ කොමියුනිස්ට් සමාජයක් බිහි කිරීම තමයි මේකේ අරමුණ. එතකොට එක එක කාලවලදී මේක ක්‍රියාත්මක වුණා විවිධ ස්වරූපවලින්. මනෝරාජික සමාජවාදය කියන්නේ ධනවාදයට විරුද්ධ වුවත් එය පෙරලා දමා සමාජවාදයේ ගොඩනැගීමට ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ සමාජවාදීන්. කියන්නේ ඒක මනෝරාජිකයි කියන්නේ උන්ගේ මනස තුල ඇඳිච්ච දර්ශනයක් පමණයි. ප්‍රායෝගිකව මේක ක්‍රියාත්මක කරන්නට බැරි වුණා ලෝකයේ අද වෙනතුරු. ටෝමස් මෝ, සාන්ත සීමොන්, රොබර්ට් ඕවන් වැනි චින්තකයන් මනෝරාජික සමාජවාදීන් ලෙස හඳුන්වලා දෙන්න පුළුවන්. පාර්ලිමේන්තු සමාජවාදය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී. කියන්නේ පාර්ලිමේන්තුව තුළ විවිධ නීති සම්පාදනය කිරීම තුළින් සමාජවාදයේ ගොඩනැගිය හැකි කියලා ඔවුන් විශ්වාස කළා. ඊට පස්සේ මොවුන් විද්‍යාත්මක සමාජවාදයේ ප්‍රතික්ෂේප කරලා පාර්ලිමේන්තුවේ බලය ලබාගෙන එමගින් සමාජවාදයේ ගොඩනැගිය හැකි බවට පෙන්වලා දුන්නා. එන මනෝරාජ්‍ය සමාජවාදයේ ක්‍රියාත්මක කරන්නට බැරි නිසා පාර්ලිමේන්තු සමාජවාදයට යොමු වෙන්න බැලුවා. ඊළඟට විද්‍යාත්මක සමාජවාදය එහෙම නැත්නම් මාක්ස්වාදය කියන්නේ මෙන්න මේක තමයි වැදගත්ම සමාජවාදී විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. 19 වන සියවසේ යුරෝපයේ බිහි වෙච්ච 20 වන සියවසේ වර්ධනය වෙච්ච දැනට රුසියාව, චීනය, කියුබාව, උතුරු කොරියාව, වියට්නාමය, කාම්බෝජය, නැගෙනහිර යුරෝපීය රටවල් වල දක්නට ලැබෙන සමාජවාදය තමයි විද්‍යාත්මක සමාජවාදය හෙවත් මාක්ස්වාදය. මෙම දර්ශනය මාක්ස් සහ ෆ්‍රෙඩරික් එන්ගල්ස් වැනි දාර්ශනිකයෝ ගොඩනගලා තියෙනවා. එම නිසා මෙම දර්ශනය මාක්ස්වාදය ලෙස හඳුන්වනවා. 1848 කොමියුනිස්ට් ප්‍රකාශනය කියන කෘතියේ මාක්ස්වාදය ඉදිරිපත් කරලා තියෙනවා. මාක්ස්වාදය ඉදිරිපත් කිරීම ගොඩනැගෙන්නේ යුරෝපයේ පැවති කම්කරුවාගේ පීඩනය හේතු කොටගෙන කම්කරුවාට අයිතිවාසිකම් ලබා දීම උදෙසා. යුරෝපයේ පැවති රාජ්‍ය නිර්බාධවාදී ප්‍රතිපත්තිය තුලින් කම්කරුවන්ට දැඩි අසාධාරණයක් සිද්ධ වුණා. එම தත්ත්වය වළක්වමින් ධනවාදයේ පෙරලා දමා සමාජවාදී රාජ්‍යයක් ගොඩනැගීම සඳහා කම්කරුවන්ට මඟ පෙන්වීම මෙම දර්ශනය ගොඩනැගීමට මාක්ස්වාදීන්ට අනුව ධනපති ක්‍රමයේ පෙරලා දමලා සමාජවාදයේ ගොඩනැගිය හැකි වන්නේ විප්ලවයක් තුලින් කියලා හඳුන්වලා දුන්නා. නිර්තන ජනතාව එකට එකතු වෙලා විප්ලවයක් මගින් බලය දිනාගත යුතු බව මාක්ස්වාදීන්ගේ අදහස. මාක්ස් සහ එන්ගල්ස් මෙම දර්ශනය ගොඩනැගුවා. ඉංග්‍රීසි ආර්ථික විද්‍යාව, ජර්මන් දර්ශනය, ප්‍රංශ දේශපාලනය ආශ්‍රය කොටගෙන මේ කාලේ මේ සංකල්පය ගොඩනැගුණා. සූරා කෑමක් සහිත ධනේශ්වර සමාජ ක්‍රමය දැඩි ලෙස විවේචනය කරලා මෙම චින්තකයන් එම සමාජ ක්‍රමය වෙනස් කරලා නිර්ධන පන්ති ආඥාදායක ක්‍රමයක් විදියට සමාජවාදී සමාජයක් සහ අනාගතයේ පන්ති විරහිත කොමියුනිස්ට් සමාජ ක්‍රමයක් ප්‍රායෝගිකව ගොඩනගා ගන්න ආකාරය පෙන්වලා දුන්නා. මාක්ස් සහ එන්ගල්ස්ගෙන් පසුව ලෙනින්, ස්ටාලින්, හෝ චි මින්, මාෝ සේතුන් ආදී නායකයන් මෙම දර්ශනය වෙනස්කම් වලට ලක් කරමින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළා.
මේකෙදි ඉතිහාසය පිළිබඳ සමාක්ස්වාදී විග්‍රහය ඊළඟට බලමු. මාක්ස්වාදයට අනුව ඉතිහාසය කියන්නේ නිර්ධන පන්තියේ සූරා කෑම ව්‍යාපාරයක් බවට පෙන්වලා දුන්නා. කියන්නේ නිර්ධන පන්තියේ සූරා කාලා තමයි මේ ධනපති පන්තිය සමාජ බලයේ සිටින්නේ. ඉතිහාසයේ යුග ගණනාවකට බෙදෙනවා. එංගල්ස් නිර්ධන පන්තියේ සූරා කෑමට ලක්වන ආකාරය එම යුගවලදී කොයි ආකාරයෙන්ද කියලා විස්තර කරලා දෙනවා. එතකොට මේ මනෝරාජික සමාජවාදීන් ඉදිරිපත් කරන්නේ මාක්ස් සහ එංගල්ස් මේ සූරා කෑම එක එක යුගවලදී සිද්ධ වුණා කියලා. එම යුග තමයි ප්‍රාග්ඓතිහාසික යුගය, වහල් යුගය, වැඩවසම් යුගය, ධනවාදී යුගය. ධනවාදී යුගයෙන් පස්සේ විප්ලවයක් කරනවා. ඒ කියන්නේ සමාජ බලය නිර්ධන පන්තිය අතට ගන්නවා ධනපතීන් අතින්. ඊට පස්සේ විප්ලවයෙන් පස්සේ සමාජ බලයේ තියෙන්නේ සමාජවාදී සමාජ බලයේ තියෙන්නේ නිර්ධන පන්තිය අතේ. ඒ නිර්ධන පන්තියේ සමාජ බලයේ තියෙන සමාජය තමයි සමාජවාදී සමාජය කියලා කියන්නේ. ඊපස්සේ සමාජවාදී සමාජයෙන්ුත් නතර වෙන්නේ නැහැ මේක. ඊට පස්සේ එතනිනුත් කියන්නේ රාජ්‍ය කියන ආයතනෙ තියෙන නිසා ඒ සමාජයත් අහෝසි කරලා පූර්ණ කොමියුනිස්ට් සමාජයක් බිහි කරගන්න ඕනේ. එතකොට තමයි අර කියපු සමාජවාදය සම්පූර්ණ වෙන්නේ. එතකොට මේකෙදි ප්‍රාග්ඓතිහාසික යුගයේදී මාක්ස්ට අනුව මේ යුගය ඉතා සරල සාමකාමී යුගයක්. ඊට හේතුව වුණේ සමාජය තුළ ජනගහනය අඩු වීමත් සම්පත් මිනිසුන්ගේ අවශ්‍යතාවට සෑහෙන්න තියෙනවා. මේ කාලේ පෞද්ගලික දේපල තිබ්බේ නැහැ. පොදු දේපල ක්‍රමයක් තමයි ක්‍රියාත්මක වුණේ. මේ කාලේ පන්ති පරතරයක් තිබ්බේ නැහැ. සමානාත්මතාවය ක්‍රියාත්මක වුණා. ඊපස්සේ පොදු දේපල ක්‍රමය බිඳ වැටිලා සමානාත්මතාවය නැති වෙන්න පටන් ගත්ත කාලයක් යද්දී. එහි ප්‍රතිඵලයක් විදිහට කොමියුනිස්ට් ක්‍රමයට යාමට යුග ගණනාවක් පසු කරා ගියා. ඒක ප්‍රායෝගික ප්‍රාග්ඓතිහාසික යුගයට වැටුණා. වහල් යුගයේ ඊළඟට ආරම්භ වුණා. වහල් යුගයේදී ඉතිහාසයේ ප්‍රථම ප්‍රාන්ති අරගලයේ සහිත සමාජය වහල් යුගය. කියන්නේ වහලා සහ වහල් හිමියා කියලා පන්ති දෙකක් තිබ්බා. මේ යුගයේ තිබි සමානාත්මතාවයේ මෙම යුගයේ නොතිබුණා. වහලා සහ වහල් හිමියා කියලා පන්ති දෙකක් තිබ්බා. සුළුතරය වුණේ වහල් හිමියන්. ඔවුන් සමාජයේ වරප්‍රසාද දෘෂ්ටි වින්නා. බහුතරය වහල්ලු හිටියා. ඔවුන් වරප්‍රසාද අහිමි පන්තිය වුණා. ඊට පස්සේ කොයි මොහොතකවත් බහුතරයක් වෙච්ච වහල්ලු Tamanට පහර දෙන්න පුළුවන් කියලා වහල් හිමියන් හිතුවා. ඒ වහල් හිමියන් රාජ්‍ය නැමැති ආයතනයක් බිහි කරගත්තා තමන්ගේ ආරක්ෂාව සඳහා. ඒ කියන්නේ කොයි මොහොතකරි වහල්ලු තමන්ට පහර දෙයි කියලා. බීතිය නිසා. මේ අනුව මාක්ස්වාදීන්ට අනුව රාජ්‍ය බිහි වුණේ වහල් යුගයකට. ප්‍රථම පන්ති සහිත සමාජය බිහි වෙන්නේ වහල් යුගයේදී. ඊළඟට යනවා තව කාලයක් මෙහිම ගමන් කරනකොට සමාජයේ ගොඩක් පරිවර්තන වලට ලක් වෙලා ඊළඟ කාලයට යනවා. ඒ තමයි වැඩවසම් යුගය. වහල් යුගයේ බිඳ වැටීමෙන් පස්සේ වැඩවසම් යුගය ආරම්භ වෙනවා. මේ යුගයේ පෙර යුගයට වඩා දියුණු එකක් වුවත් මෙය පන්ති සහිත සමාජයක්. මේ යුගයේ පන්ති දෙකක් හිටියා. ඒ තමයි රදලයා සහ ප්‍රවේණිදාසයා. ඉඩම් හිමි රදලයන් සුළුතරයක් වන අතර අයිතිවාසිකම් සහ වරප්‍රසාද හිමි වුණේ රදලයන්ට. බහුතරයක් වෙච්ච ප්‍රවේණිදාසීන් අයිතිවාසිකම් වරප්‍රසාද හිමි වුණේ නැහැ. රදලයන්ට රාජ්‍ය බලය හිමිවන අතර ප්‍රවේණිදාසයෝම සූරා කාලා තමන්ගේ ඉඩම් වල වැඩ ගත්තා. මේකේ තියෙන පන්ති දෙක තමයි රදලය සහ
ප්‍රවේණිදාසයෝ. ප්‍රවේණිදාසයෝ අයිතිවාසිකම් භුක්ති විඳින්නේ නැහැ. හැබැයි වැදගත් කාරණාව තමයි වහල්ලු තරම් ප්‍රවේණිදාසයෝ වැඩ කළේ නැහැ. ඊට වඩා ටිකක් හොඳයි ප්‍රවේණිදාසයින්ට. ඒ තරම්ම ගොඩක් විදිහට සමාජයේ වැඩ කළේ නැහැ. ඊට පස්සේ එළඹෙනව කාලයක් එක්ක යනකොට ධනවාදී යුගය. එතකොට මේ යුගයේදී වැඩවසම් යුගයේ බිඳ වැටීමෙන් පස්සේ ධනවාදී යුගය ආරම්භ වුණා. මේ යුගයේ වැඩවසම් යුගයට වඩා දියුණු එකක් වුණත් මෙයක් පන්ති සහිත සමාජයක්. එහෙත් ධනවාදී යුගය තුල සිටින ප්‍රතිවිරුද්ධ පන්තිය වුණේ නිර්ධන පන්තිය. මේ යුගයේ නිර්ධනයා අමානුෂික ලෙස ධනපතීන් විසින් සූරා කනවා. ඒ සඳහා ධනපතීන්ට උපකාර කරන්නේ රාජ්‍ය කියන ආයතනය. එතකොට විප්ලවයක් තුලින් කම්කරුවන් රාජ්‍ය බලය තමන් වෙතට දිනා ගන්නවා පහු කාලයේ තමන්ගේ පීඩනය පිට කරලා. ඒ කියන්නේ විප්ලවයක් කරලා ධනපතියෝ ටික සියල්ලම ඝාතනය කරලා සමාජ බලය නිර්ධනයාට ගන්නවා. මේක ඇත්තටම මනෝරාජික සමාජවාදයක් කියන්නේ. මේක ලෝකෙත් මෙතෙක් කල් සාර්ථක කරගන්න බැහැ. නමුත් මේක සාර්ථක කරගන්න යම් අවස්ථාවල යම් කාලවල උත්සාහයන් ගෙන තිබ්බා ලෝකේ. නමුත් ඒ කියන කොමියුනිස්ට් සමාජය බිහි කරන්නට තරම් මේක විකාශනය වුණේ සමහර වෙලාවට විප්ලවෙන්ම අවසන් වුණා. මේ සමාජවාදී බිහි කර ගැනීම කොමියුනිස්ට් සමාජය බිහි කර ගැනීම කියන කාරණාව. එතකොට ධනවාදී යුගයේ පන්ති දෙකක් ඉන්නවා ධනපතියා සහ නිර්ධනයා. එතකොට විප්ලවයෙන් පස්සේ සමාජ බලය එන්නේ ධනපතියාගෙන් නිර්ධනයා අතට. නිර්ධනයා අතට ආවෙන් පස්සේ අනතුරුව සමාජයක් බිහි වෙනවා. ඒ තමයි සමාජවාදී සමාජය. මේකෙදි නිර්ධනයන් විසින් රාජ්‍ය බලය දිනා ගැනීමත් සමගම ධනවාදී යුගයේ අවසන් වෙලා සමාජවාදී යුගය ආරම්භ වෙනවා. මේ යුගයේ වැදගත්ම ලක්ෂණය වන්නේ දේපල හිමිව තිබූ ධනපති පන්තිය සතු රාජ්‍ය බලය කම්කරු පාලනයට යටත් වීම. රාජ්‍ය බලය භාවිත කර කම්කරුවන් අනාගතයේ උත්තරීතර කොමියුනිස්ට් යුගයක් නිර්මාණය කිරීමට පසුබිම සකස් කර ගන්නවා. එතකොට ඒකෙදිත් රාජ්‍ය කියන ආයතනය තියෙන නිසා මිනිස්සුන්ට නිදහස භුක්ති විඳින්න බෑ කියලා සමාජවාදීන් පෙන්වලා දෙනවා. ඊට පස්සේ කාලයක් එක්ක කොමියුනිස්ට් යුගය ආරම්භ වෙනවා. මේ යුගය තුල වහල් යුගයේ සිට පැවති පන්ති අරගලයේ අහෝසි වී සමානාත්මතාවය යලි ඇති වෙනවා. අර ඉස්සෙල්ලම පටන් ගත්ත ප්‍රාග්ඓතිහාසික යුගයේ වගේ පන්ති රහිත සමාජයක්, පන්ති පරතරයක් නොමැති නිසා රාජ්‍ය කියන උපකරණය මේ යුගයේදී අහෝසි වෙලා යනවා. මේ කොමියුනිස්ට් සමාජයක් ආරමුණු කරගෙන තමයි මාක්ස් සහ ෆ්‍රෙඩරික් එන්ගල්ස් තමන්ගේ මතවාදයේ ලෝකයට ඉදිරිපත් කළේ. හරි. එතකොට මේක දර්ශනවාදයක් හැටියට ලෝකයේ හොඳ දර්ශනවාදයක් හැටියට පිළිගන්නවා, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නට නොහැකි වුණා. එතකොට මම නැවත සඳහන් කරනවා මේකේ ප්‍රධාන යුග ටික. ප්‍රාග්ඓතිහාසික යුගය සාමකාමී යුගයක්. වහල් යුගයේදී වහලා සහ වහල් හිමියා කියලා පන්ති දෙකක් බිහි වෙනවා. එතකොට ප්‍රථම පන්ති සහිත සමාජය තමයි වහල් යුගය. වැඩවසම් යුගයේදී රදලයා සහ ප්‍රවේණිදාසයා කියලා පන්ති දෙකක් බිහි වෙනවා. ධනවාදී යුගයේදී ධනපතියා සහ නිර්ධනයා කියලා පන්ති දෙකක් බිහි වෙනවා. සමාජවාදී යුගයේදී ධනවාදී යුගයෙන් පස්සේ විප්ලවයෙන් පස්සේ සමාජවාදී යුගය ලැබෙනවා. ඒ යුගයේදී කම්කරු පන්තිය තමයි සමාජ බලය දිනාගන්නේ. ඊට පස්සේ අවසාන යුගය කොමියුනිස්ට් යුගයේදී පන්ති රහිත සමාජයක් බිහි වෙනවා. ඊළඟ දේශපාලන මතවාදය තමයි ෆැසිස්ට්වාදී දේශපාලන මතවාදය.
1914 සිට 1918 පළමුවන ලෝක යුද්ධයේදී ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය ආදී රටවල් ජයග්‍රහණය කරලා ඉතාලිය, ජර්මනිය වගේ රටවල් පරාජයට පත් වෙනවා. දරුණු ආර්ථික, දේශපාලන, සමාජ අර්බුදයකට ලක්වමින් පැවති රාජ්‍ය තුල මතු දේශපාලන ව්‍යාපාරය තමයි ෆැසිස්ට්වාදය කියලා හඳුන්වන්නේ. උත්තරීතර බලයක් සහිත ආඥාදායක පාලනයක් ෆැසිස්ට්වාදී දර්ශනය කියලා හඳුන්වනවා. මෙම ක්‍රමයේදී මිනිසා රාජ්‍ය සේවකයෙකු මිස රාජ්‍ය මිනිසාගේ සේවකයෙක් නෙවෙයි කියලා සඳහන් කරනවා. රාජ්‍ය වෙනුවෙන් ජීවිතය පුදන්නා ශ්‍රේෂ්ඨයා විදියට හඳුන්වනවා. මිනිසාගේ ජීවිතේ මරණය ගැන වද තීරණය කරන්න පුළුවන් රාජ්‍ය කියන ආයතනයට. උගන්ඩාවේ ඉඩි අමින්, කාම්බෝජයේ පොල් පොට්, ස්පාඤ්ඤේ ෆෙරන්තෝ, ජපානයේ හිරොහිතෝ, ඉතාලියේ බෙනිටෝ මුසෝලිනි, ජර්මනියේ ඇඩල්ෆ් හිට්ලර් ෆැසිස්ට්වාදී නායකයන් සඳහා උදාහරණ වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ලක්ෂණය තුල ෆැසිස්ට්වාදයේ දක්නට ලැබුණේ නැහැ. එතකොට මේකෙදි විපක්ෂයට විවේචනයට ඉඩක් ලැබුණේ නැහැ. සෑම පාලන කටයුත්තකම වගකීමේ පූර්ණ ඒකාධිපති නායකයා වුණේ නායකයා. එක නායකයෙක් යටතේ තමයි සියල්ලම සිද්ධ වුණේ. මුසෝලිනිට අනුව ෆැසිස්ට්වාදයේ මුළු මහත් මනුෂ්‍ය සංහතියම හැඩගස්සනු ලැබුණ අධ්‍යාත්මික බලවේගයක් කියලා හඳුන්වලා දීලා තියෙනවා. ඒතර ලිබරල් වාදයේ තිබිච්ච ව්‍යවස්ථාදායක විධායක ආයතන පද්ධතියේ කිසි දෙයක් නැහැ. නීතිය කියන්නේ පාලකයා කියන්නේ මොකද්ද? ඒක තමයි නීතිය. එතකොට හිට්ලර් ෆැසිස්ට්වාදය යන නම භාවිත කරේ නැහැ. ඔහු කිව්වේ මේක ව්‍යාපාරයක් විදිහට. එතකොට ජාතික සමාජවාදී ව්‍යාපාරය කියන නමින් තමයි ඔහු මේක හැඳින්වුනේ. එතකොට බෙනිටෝ මුසෝලිනි හිට්ලර්ට පෙර නියට්ෂේ, චෙම්බර්ලේන්, රෝසෙන්බර්ග් වැනි දාර්ශනිකයන්ගේ අදහස් ෆැසිස්ට්වාදයේ වර්ධනයට හේතු වුණා. ජාතියේ ප්‍රතිමූර්තිය රාජ්‍ය බව හිට්ලර් පෙන්වලා දුන්නා. ඒකාධිපතිත්වයේ ආයුධය යුද්ධය. යුද්ධය මානවයාගේ ශක්තිය වර්ධනය කළා. ජනතාව ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නේ යුද්ධය නිසා. ලෙස ෆැසිස්ට්වාදීන් යුද්ධය නිර්වචනය කරා. පරිත්‍යාගයේ බියගුළු බව නිවට කමක් විදියට ෆැසිස්ට්වාදීන් හඳුන්වලා දුන්නා. කාන්තාවකට මාතෘත්වයෙන් යුද්ධය මානවයාට උරුම වූවක් විදිහට මුසෝලිනි හඳුන්වලා දුන්නා. ඒතර මූලික අයිතිවාසිකම් පිළිබඳ නූතන ප්‍රජාතන්ත්‍රවාදී සංකල්ප ෆැසිස්ට්වාදීන් ප්‍රතික්ෂේප කළා. ඔවුන්ට අනුව අයිතිවාසිකම් වලට පෙර ආතු යුතුයකම් ඉටු කරන්න ඕනේ. ෆැසිස්ට්වාදී සියල්ලම රාජ්‍ය සඳහා වන අතර රාජ්‍යයෙන් බැහැරව කිසිදු වටිනාකමක් දක්නට ලැබුණේ නැහැ. ඔවුන් කිව්වේ රාජ්‍යයට සේවය කිරීම තමයි මිනිසාගේ පරම කාර්යය. ඒතර ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න ඕන නම් රාජ්‍යයට සේවය කරන්න ඕනේ. ශරීරයේ රාජ්‍ය වුවහොත් පුද්ගලයා ඇසට සමාන වේ. ශරීරයෙන් ඇස වෙන්කොට තනිව ජීවත් වීම අපහසු වේ. ඒ වගේ තමා පුද්ගලයාට රාජ්‍යයෙන් අතහැර ජීවත් වෙන්න බැහැයි කියලා හෙගල් සඳහන් කළා. ඊළඟට පුද්ගලයාට නියම නිදහස භුක්ති විඳිය හැක්කේ රාජ්‍යයෙන් බැහැර වූ තරමට නොව රාජ්‍යයේ කොටස්කරුවෙකු වෙච්ච තරමට කියලා බෙනිටෝ මුසෝලිනි හඳුන්වලා දුන්නා. ෆැසිස්ට්වාදයේ ආගම සම්බන්ධයෙන් දරන අදහස් අතර මුසෝලිනි සහ හිට්ලර් අතර තරමක් වෙනසක් දක්නට ලැබෙනවා. ජර්මනියේ සෑම ආගමික සංවිධානයක්ම මතයට හිට්ලර්ගේ ආධිපත්‍යයේ සෙවණැල්ල පතිත වුණා. කිසිදු ආගමික නායකයෙකුට හිට්ලර්ගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න බෑ. මුසෝලිනි අනුගමනය කළේ පල්ලිය සමග සහයෝගී ප්‍රතිපත්තියක්. 1929 වතිකානුවත් සමග ගිවිසුමකට එළඹුණා. ඒ මත වුන් එකිනෙකාගේ කටයුතු වලට ඇඟිලි ගහන්න නැතුව ඉන්න කිවිස ගත්තා.
කියන්නේ පල්ලියට ඇඟිලි ගහන්නේ නැහැ කියලා මුසෝලිනි තරමක් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළා. නමුත් හිට්ලර් කිව්වේ ආගමක් කියලා එකක් නැහැ. ආගම කියන්නේ තමන් කියන දේ තමයි ආගම. ඒක තමයි නීතිය ආගම සියල්ල. මෙවැනි ආදර්ශ පාඩු ෆැසිස්ට්වාදීන් ප්‍රචලිතව භාවිතා වුණා. හැමතැනම නගරවල මේ වගේ ආදර්ශ පාඩ සඳහන් කරලා තියෙනවා. ඒ තමයි රාජ්‍ය හා සමාජයේ සර්ව සමවේ, රාජ්‍ය පාලකයා වේ, රාජ්‍ය අරමුණු කරගෙන පවතී. මේ වගේ මේ මතවාද ආදර්ශ පාඩ රාජ්‍ය පුරාම ප්‍රදර්ශනය කළා. මෙහිදී පෙනියන්නේ රාජ්‍ය ප්‍රභවය සම්බන්ධයෙන් පැහැදිලි අදහසක් නොමැති බව. හෙගල්ගේ විඥානවාදී අදහස් පදනම් කරගෙන රාජ්‍යයේ ස්වභාවය පිළිබඳ මානව සංවිධාන වලින් උත්තරීතර ආයතනය රාජ්‍ය විදියට සැලකුවා. මුසෝලිනිට අනුව තොටිල්ලෙන් ගෙන යන දරුවා රාජ්‍යයට අවශ්‍ය පරිදි හදා වඩාගෙන රාජ්‍යයට අවශ්‍ය පරිදි වැඩ අරගෙන වයස අවුරුදු 60දී නැවත නිවසට ගෙනවිත් බාර දෙනවා කියලා කිව්වා. ඒතර මේකෙදි අදහස් කළේ ඉපදිච්ච ගමන් ඉඳන් මරණය දක්වාම පුද්ගලයා රාජ්‍යයට සේවය කර යුතුයි කියලා. ඒතර මේගොල්ලන් කරේ ඔක්කොම රාජ්‍ය සේවයට බඳවගෙන එක එක රාජ්‍යවල් යටත් කරගන්න එක. යුද්ධයම තමයි මොවුන්ගේ තේමාව. ඒ යුද්ධය වෙනුවෙන් ජීවිතය පුදන්නා තමයි උත්තරීතරම තැනැත්තා කියලා ඔවුන් හැඳින්වුවේ. ෆැසිස්ට්වාදයේ ලක්ෂණ මේවා. ආකර්ෂණීය නායකත්වය. ඒ කියන්නේ නායකයාට වන්දනාමාන කිරීම. නායකයා කියන්නේ ශ්‍රේෂ්ඨතමයා. ඔහුට වරදින්නේ නැහැ. ඔහුගෙන් ප්‍රශ්න කිරීමකින් තොරව සියල්ල පිළිගත යුතුයි. අධ්‍යාපනය, ජනමාධ්‍ය, ආගම, සංස්කෘතිය වගේ සියලු ආශාවන් නායකයාගේ චින්තනය ජනතාවගේ සිත් තුළට කාවැද්දීම නායක ශ්‍රේෂ්ඨත්වයට පත් කළා. එතකොට මේ සියල්ලම උනේ නායකයාගේ අදහස පමණයි. ප්‍රතිවිරුද්ධ මතවාද අදහස් කිසිම දෙයකට ඉඩක් තිබ්බේ නැහැ. එතකොට බුද්ධි විරෝධී වීම ඊළඟ ලක්ෂණය. ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ මෙම න්‍යාය තුල දක්නට ලැබුණේ නැහැ. කියන්නේ අධ්‍යාපනය ලැබීමට නව අදහස් මතවාද ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ෆැසිස්ට්වාදී අදහස් වලට අවනත නොවූ අයට හිමි වුණේ මරණය. අලුත් නව සොයා ගැනීම කරන්න, ඉගෙන ගන්න, පෞල් ජීවිත ගත කරන්න, අයිතිවාසිකම් භුක්ති විඳින්න මේ වගේ කිසිම දෙයකට ෆැසිස්ට්වාදී රාජ්‍ය තුල ඉඩක් ලැබුණේ නැහැ. ඊළඟ ලක්ෂණය තමයි විරුද්ධ පක්ෂ හෝ විරුද්ධ මතවාද ගොඩනැගීමට ඉඩක් නොදීම. විරුද්ධ මතවාද ගොඩනගන්නන්ට පිළිතුරු දුන්නේ ත්‍ස්තවාදීන්. සියල්ලම දැන්හි උසස් වන්නේ නායකයාගේ අදහස් ආකල්ප මදන්. දැඩි විනයගරුක බව සංකේතවත් කරන එකට බැඳුණු දරකෝටු මිටිය සහ පොරව. මේක තමයි සංකේතය. එකට බැඳුණු දරකෝටු මිටිය සහ පොරව. මෙම න්‍යායේ සමාජ අරමුණු නැති අතර සමාජය අරමුණු කරගෙන බලයම අරමුණු කරගෙන ක්‍රියාත්මක වුණා. ඔකට තව දුරටත් විස්තර කරනවා නම් ෆැසිස්ට්වාදී රාජ්‍ය මෙන්න මේ ලක්ෂණ වලින් යුක්ත වුණා. ලිබරල් වාදයේ වගේ ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කටයුතු කරන්නේ පාලකයාගේ අභිමතයට. ඒකට ඇඟිලි ගහන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියන්නේ ත්‍රිවිධ කාර්ය රාජ්‍යය සිද්ධ කරන ඒවා සියල්ලම තනි පුද්ගලයෙක් තමයි සිද්ධ කළේ. ඊළඟට යුදකාමී සහ ජාතිවාදය මේකේ දක්නට ලැබුණා. යුද්ධයම තමයි මිනිසුන්ගේ ජීවිතය උනේ. දැඩි ජාතිවාදයක් දක්නට ලැබුණා. හිට්ලර් ඉතා බල සම්පන්න ප්‍රකාශනිකුත් කරා. ජාතිවාදය කියන්නේ ජර්මනිය කියන්නේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම ජාතිය කියලා. ඔහු ජාතිවාදයේ ඔවුන්ගේ රටේ මිනිසුන් තුල කාවැද්දුවා. ඒ කාවැද්දීමත් එක්ක ඔවුන් බල ගැන්නුවා. රටවල් යටත් කරගෙන යුද්ධයෙන් යටත් කරගෙන ලේ හලලා දැඩි දඬුවම් දීලා ඊටාම නරක විදියේ ප්‍රතිපත්තියක් අනුගමනය කළා. ඒකට තමන්ගේ ජාතිය නම්ම ගත්තා. එතකොට තම මතයේ ඉස්මතු කොටගෙන සෙසු දේශපාලන පක්ෂ තලා පොඩි කරලා දැම්මා. මේකෙදි දක්නට ලැබෙනවා
ඒක පක්ෂ ක්‍රමයක්. එක පක්ෂයයි තියෙන්නේ. ඒ කියන්නේ නායකයාගේ පක්ෂය විතරයි. ලිබරල් වාදයේ වගේ ද්විපක්ෂ බහුපක්ෂ ක්‍රමවලට මේකේ අවස්ථාවක් ලැබුණේ නැහැ. නායකයාගේ අදහස් ආප්තෝපදේශ ලෙස රට පුරා ප්‍රදර්ශනය කළා. කලින් කිව්ව විදිහට රට පුරා ආප්තෝපදේශ ලෙස උන් බල ගන්නවන්න රටවැසියා බල ගන්නවන්න ප්‍රදර්ශනය කරලා තිබුණා. රාජ්‍ය උත්තරීතර කර පුද්ගලයා යටපත් කිරීම. රාජ්‍ය තමයි උත්තරීතරම ආයතනය. පුද්ගලයා කියන්නේ යටහත් පහත්ව වසන්ට ඕනේ කියලා මේකෙදි කියන්නේ. එතකොට නායකයා වර්ණනා කරන මාධ්‍යයට පමණක් ඉඩ දෙනවා. එක ජනමාධ්‍යයයි තියෙන්නේ පණිවිඩ නිකුත් කරන්නට පමණයි. රසාස්වාදය, විනෝදය ඒවා නැහැ මුකුත්. නායකයාට අවශ්‍ය පණිවිඩ නිකුත් කරන්න විතරක් එක ජනමාධ්‍යයක් ක්‍රියාත්මක වුණා. එතකොට විරුද්ධවාදීන් අතුරුදහන් කළා. විරුද්ධවාදීන්ට කිසිම අවස්ථාවක් නැහැ. රජයට විරුද්ධව, නායකයාට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන්නට කිසිම කෙනෙකුට අවස්ථාවක් නැහැ. එසේ කළහොත් එකම දඬුවම මරණය පමණයි. ඊට පස්සේ අධිකරණයේ ස්වාධීනත්වයේ නීතිය ආධිපත්‍ය නොසලකා හැරියා. ලිබරල් වාදයේ දක්නට ලැබෙන නීතිය ආධිපත්‍ය අධිකරණයේ ස්වාධීනත්වයේ කියන ගුණාංග, ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග කිසිවක් මෙහි දක්නට ලැබුණේ නැහැ. ජාතිවාදයේ ඉස්මතු කළා. හිට්ලර්ගේ මගේ හටන කියන කෘතියෙන් පැහැදිලි කරන පරිදි යුදෙව්වන් ලක්ෂ 62ක් මරා දාලා ඔවුන් ලෝකේ පහත්ම ජාතිය විදිහට සැලකුවා යුදෙව් ජාතිකයන්. ඒකට යුදෙව් විරෝධී බව ශ්‍රේෂ්ඨ ජර්මන් ජාතිය කෙරෙහි හැඟීමක් ඇති කරා. ඒකට මුළු රට පුරාම ජර්මන් ජාතිය පමණයි ශ්‍රේෂ්ඨ ජාතිය කියලා, අනෙකුත් ජාතීන් සියල්ලම පහත් ජාතීන් කියලා ඒ කියන ඒ මතවාදයේ මුළු රටවාසීන්ටම හේතු ගැන්වුවා. එතකොට මේකත් දේශපාලන න්‍යායක් හැටියට වැදගත් දේශපාලන න්‍යායක් හැටියට දේශපාලන විද්‍යාවේදී හඳුන්වලා දීලා තියෙනවා. මේකෙදි සමහර වෙලාවට ප්‍රශ්න එන්න පුළුවන් ලිබරල් වාදයේ සහ ෆැසිස්ට් වාදයේ අතර වෙනස කොහොමද? ඒකට පරිපූර්ණම මේක අන්ත දෙකක දේශපාලන මතවාද දෙකක්. ඒකට ලකුණු වැඩිපුර ගන්න නම් සමහර වෙලාවට අපි මේ යම් කිසි දැනුමක් අපි ගොඩනගාගෙන තියනවා කියලා පෙන්වන්න පුළුවන්. ලිබරල් වාදයත් එක්ක සංසන්දනය කරලා මෙම ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන් ෆැසිස්ට් වාදය ගැන ලියන්න ආවොත්. ඒකට ලිබරල් වාදය ගැන ලියන්න ආවොත් ෆැසිස්ට් වාදයත් එක්ක සංසන්දනය කරලා එහෙම නැත්නම් සමාජවාදයත් එක්ක සංසන්දනය කරලා උත්තරේ ගොනු කරන්න පුළුවන්. මේකෙදි රාජ්‍ය ප්‍රභවය කොහොමද, රාජ්‍යයේ ස්වභාවය කොහොමද කියලා හැඳින්වීමට දාන්න ඕන. අන්තර්ගතයට කොහොමද පෙළගස්සන්න ඕනේ, කොහොමද මේක වර්ධනය වුනේ, ව්‍යාප්ත වුනේ, කොහොමද මේ වගේ ලක්ෂණ මොනවද, ඊට පස්සේ නිගමන දාන්න පුළුවන් අවසානෙට මේ කොහොමද මේවා අවසානෙට ගන්න පුළුවන් නිගමන සාරාංශ කිරීම. ඒ විදිහට උත්තරේ ගොනු කරන්න ඕනේ. වඩා සාර්ථක පිළිතුරක් ලියන්න පුළුවන්. අර න්‍යායවල දෙකක් හෝ තුනක් ඇත්තටම සංසන්දනය කරලා ලියන්න පුළුවන්. ඒකට වේගයෙන් ලියන්න වෙනවා, කරුණු වැඩි. ඒකට ලකුණු 20කදී ප්‍රශ්නකදී තා සාර්ථකව ලකුණු ගන්න පුළුවන් මේ න්‍යායවල සංසන්දනය කරලා දෙන්න පුළුවන්. ඒකට සමහර වෙලාවට එකපාරම න්‍යාය මේක මෙහවල් න්‍යාය කියලා දෙන්නේ නැහැ. සමහර වෙලාවට උපුටා ගැනීමක් දෙන්න පුළුවන්. රාජ්‍ය පන්තියක ආයුධයක්. එතකොට කෙලින්ම ඔළුවට එන්න ඕනේ මේ කියන්නේ සමාජවාදී ගැන තමයි කියලා. රාජ්‍ය අත්‍යවශ්‍ය ආයතනයක්. මේ කියන්නේ ලිබරල් වාදය ගැන කියලා. එතකොට ඒ විදිහට උපුටා ගැනීම එක්ක දෙන්න පුළුවන් මොකද දේශපාලන න්‍යාය කියලා හඳුනාගෙන පස්සේ උත්තරේ ගොනු කරන්න පුළුවන්. හැබැයි වැරදුවොත් මුළු ප්‍රශ්නෙම වැරදෙනවා. ඒ හින්දා හොඳට සාවධානව ප්‍රශ්නේ කියවලා තමයි උත්තරේ ගොනු කරන්න ඕනේ. හරි. එතකොට දේශපාලන න්‍යායවල තුනෙන් අනිවාර්යෙන් එකක් හැම පාරම වගේ විභාගෙට එනවා. දේශපාලන න්‍යායවල තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. දේශපාලන න්‍යායවල තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. දේශපාලන න්‍යායවල තුනම හොඳට
පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාළු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාළු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාළු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාළු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාළු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාළු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාළු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාළු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාළු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාළු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාළු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාළු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාළු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාළු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාළු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාළු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාළු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාළු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාළු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාළු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාළු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාළු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාළු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාළු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාළු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාළු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාළු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාළු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාළු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාළු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාළු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාළු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාළු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාළු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාළු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාළු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ.
පාලු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාලු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාලු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාලු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාලු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාලු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාලු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාලු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාලු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාලු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාලු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාලු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාලු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාලු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාලු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාලු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාලු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාලු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාලු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාලු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාලු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ. පාලු න්‍යායවල් තුනම හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන තියාගන්න ඕනේ.